පීඩනය සම්බන්ධව අපි මීට කලින් කොටසක් අධ්‍යයනය කරා. එතෙන්දී අපි පීඩනයට සම්බන්ධ සමීකරණයක් ඉගෙන ගත්තා. ඊට අදාළව ගැටලු කිහිපයක් ඉගෙන ගත්තා. දැන් මේ කොටසේදී ද්‍රව පීඩනය සම්බන්ධව ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේ කොටසේදී ද්‍රව පීඩනය සම්බන්ධව තමයි ඔබ ඉගෙන ගන්න. ද්‍රව පීඩනය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. ද්‍රවයක් මගින් පීඩනයක් ඇති කරන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී හටගන්නා පීඩනයට අපි කියනවා ද්‍රව පීඩනය කියලා. එහෙනම් ද්‍රවයකින් පීඩනයක් හටගත්තොත් ඇති වෙන්නේ ද්‍රව පීඩනයක්. ඔබ දැකලා ඇති උද්ඝෝෂණ රැල්ලක් ඇති වුණාට පස්සේ එය මර්ධනය කරන්න පොලිසිය ජල ප්‍රහාරයක් නිකුත් කරනවා. එතනදි සිදු වෙන්නේ ද්‍රවයක් දියරයක් මගින් ඇති කරන පීඩනයක් නිසා උද්ඝෝෂණයට සම්බන්ධ වන පුද්ගලයන් විසිරුවා හැරීමක් තමයි සිදු කරන්නේ. එතෙන්දී ද්‍රව පීඩනය භාවිතා කරනවා. හරි. ද්‍රව පීඩනය භාවිතා කරන අවස්ථා තව ගොඩාක් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපේ දිනදා ජීවිතයේදී ද්‍රව පීඩනය බහුලවම භාවිතා කරනවා. ඒ සම්බන්ධව අපිට ඉදිරියේදී අපි ඉගෙන ගමු. ද්‍රව පීඩනයට අදාළව අපිට තියෙනවා ක්‍රියාකාරකම් කිහිපයක් ඉගෙන ගන්න. පීඩනය සම්බන්ධව කතා කරද්දී ඝන පීඩනයට, ද්‍රව පීඩනයට, වායු පීඩනයට මේ කියන හැම පීඩන ආකාරයක් ගැන කතා කරද්දී ඔබ ඉගෙනගත යුතු ප්‍රධාන සංකල්පයක් තියෙනවා. මෙන්න මේ සංකල්පය ඔබේ ඔළුවට ඔබ දාගන්න ඕන. පීඩනයක් හට ගන්නවා නම් පීඩනය නිසා ඒ ප්‍රදේශයේ තියෙන අංශු ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම අංශු ගමන් කරන්නේ පීඩනය වැඩි ස්ථානයේ ඉඳන් පීඩනය අඩු ස්ථානයට. මෙන්න මේ සංකල්පය ඔබ හොඳට තේරුම් ගන්න. පීඩනයක් ඇති වෙනවා නම් ඒ පීඩනයේදී අංශු ගමන් කරනවා නම් ඒ අංශු සෑම විටම ගමන් කරන්නේ පීඩනය වැඩි තැනේ ඉඳන් පීඩනය අඩු තැනට. ඔබ දන්නවා ජල ප්‍රහාරය එල්ල කරද්දී ටැංකිය තුල බවුසරය තුල ජල පීඩනය ඉතාමත් වැඩි. අන්නේ වැඩි පීඩනය තමයි උද්ඝෝෂණ කරුවන්ගේ ළඟ තියෙන අඩු පීඩනය තියෙන ස්ථානයට යොමු වෙන්නේ. එහෙනම් මේ පාඩම තුලදී ඔබ මෙන්න මේ දේ තේරුම් ගන්න ඕන. ඊළඟට අපි හිතමු වස්තු දෙකක් තියෙනවා මෙන්න මේ වගේ. අපි හිතමු මේ භාජන දෙකක්. මේ භාජන දෙක සම්බන්ධ කරලා තියෙනවා නලයකින්. මෙන්න මේ නලයට අපි ජලය ඇතුල් කරනවා. බලන්න ඊළඟ සංකල්පය ඔබ ඉගෙන ගන්න හදන්නේ. භාජන දෙකක් තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙන මේ භාජනයට අපි වතුර වක් කරනවා. වතුර වක් කරාට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. ඒ කියන්නේ මේ මට්ටමට ජලය පිරීලා. ඔබ දන්නවා ඊට පස්සේ සිදු වෙන දේ. ඔබ දන්නවා අනිවාර්යයෙන්ම මේ පැත්තේ තියෙන B භාජනය නම් B භාජනය තුලට මේ A භාජනය නම් A භාජනයෙන් ජල කොටසක් ගමන් කරනවාමයි. ටික වෙලාවකට පස්සේ බැලුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් A සහ B භාජන වල ජල මට්ටම් මෙන්න මෙහෙම සමාන වෙනවා. ජල මට්ටම් සමාන වුණාට පස්සේ ඔබ හොඳින් බලන්න ජල මට්ටම් සමාන වුණාට පස්සේ A භාජනයේ තියෙන ජලය B භාජනයට ගමන් කරනවද? ජල මට්ටම් සමාන වුණාට පස්සේ A භාජනයේ ජලය B භාජනයට ගමන් කරන්නේ නැහැ. ඒක අනිත් පැත්තත් එහෙමයි. B භාජනයේ ජලය A භාජනයට ගමන් කරන්නේත් නැහැ. දැන් ඔබට පේනවා එහෙනම් ජලය ගමන් කරන්නේ නැහැ. ජලය ගමන් කරන්නේ නැත්නම් A භාජනයේ පීඩනය B භාජනයේ පීඩනයට සමාන වෙනවා. එහෙනම් කිසියම් අංශු ටිකක් තියෙනවා නම් ඒ අංශු ගමන් කරන්නේ නැත්නම්
එතන පීඩනයක් හටගන්නේ නැහැ. පීඩනයක් නැත්තම් අංශු ගමන් කරන්නේ නැහැ කියන එකත් අපිට මෙතෙන්දී අඳුර ගන්න පුළුවන්. මේ කරුණු ඔබ හොඳට තේරුම් ගන්න. මේ කරුණු වලින් තමයි මේ පාඩම ගොඩනගන්නේ. හරිද? එහෙනම් ඔබ ඉගෙන ගත්ත මුලදීම පීඩනයක් හටගත්තොත් අංශු වලට චලනය වෙන්න පුළුවන් නම් අංශු චලනය වෙනවා. පීඩනයක් හටගන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවක අංශු ගමන් කරන්නේ නැහැ. අංශු නිසලව තියෙනවා. හරිද? හරි. එහෙනම් අපිට මේ කොටසට අදාළව පරීක්ෂණ කිහිපයක් ඉගෙන ගන්න තියෙනවා. අපි මේ පරීක්ෂණ ටික එකින් එක ඉගෙන ගමු. හරි. පළවෙනි පරීක්ෂණය මේ පරීක්ෂණ ඉතාමත් පහසුයි. පළවෙනි පරීක්ෂණයේදී අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. අපි ගන්නවා පොලිතින් මල්ලක්. ඒ කියන්නේ shopping කවරයක්. shopping කවරයක් අරගෙන පොලිතින් මල්ලක් අරගෙන පොලිතින් මල්ලට අපි ජලය පුරවනවා. ඊට පස්සේ පොලිතින් මල්ල තනින් තන මේ විදියට සිදුරු කරනවා. අපි කරන්නේ පොලිතින් මල්ලක් අරගෙන shopping bag එකක් අරගෙන මෙන්න මේ විදියට මල්ලට ජලය පුරවනවා. පුරවල ඉවර වෙලා ඊළඟට අල්ප නෙත්තක් හරි ඇණයක් හරි භාවිතා කරලා තනින් තන සිදුරු විදිනවා. දැන් ඔබ දන්නවා සිදුවෙන දේ. දැන් ඔබ දන්නවා සිදුවෙන දේ මේ තියෙන මේ පොලිතින් මල්ලෙන් ජලය මේ විදියට ඉවත් වෙනවා. ඔබට පේනවා ජලය ඉවත් වෙනවා කියන්නේ අංශු ගමන් කරනවා. අංශු ගමන් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතන පීඩනයක් හටගෙන තියෙනවා. අංශු ගමන් කරනවා නම් පීඩනයක් හට ගන්නවා. ඔන්න ඒ වගේ දෙයක් තමයි සිදු වෙන්නේ. හරිනේ. මේ ක්‍රියාකාරකම කළා අපි අවසානට කියනවා පොලිතින් මල්ලේ මේ ස්ථානයේ පීඩනයක් ඇති වෙලා මේ ස්ථානයේ පීඩනයක් ඇති වෙලා පොලිතින් මල්ලේ එහා පැත්තේ තියෙන මේ ස්ථානයේ පීඩනය හටගෙන. මෙතනින් ඔබ ඉගෙන ගන්නවා පීඩනයට දිශාවක් පිටින්නේ නැහැ. පීඩනයට දිශාවක් පැවතුනා නම් පොලිතින් මල්ලේ ඉදිරිපැත්තෙන් තියෙන මේ සිදුරු වලින් විතරයි ජලය යන්නේ. නැත්නම් එහා පැත්තෙන් විතරයි ජලය යන්නේ. නමුත් මේ අවස්ථාවේදී විදින සිදුර තුලින් ජලය ගමන් කරනවා. ජලය ගමන් කරනවා කියන්නේ අංශු ගමන් කරනවා. අංශු ගමන් කරන නිසා අංශු ගමන් කරන්න පුළුවන් මාධ්‍යයක් මේක. අංශු ගමන් කරන්න පුළුවන් මාධ්‍යයේ අංශු ගමන් කරන නිසා අපිට කියන්න පුළුවන් මේ අවස්ථාවේදී පීඩනයක් හට ගන්නවා. ඒ වගේම මේ ක්‍රියාකාරකම් අපි ඉගෙන ගන්නවා පීඩනයට දිශාවක් පිටින්නේ නැහැ. ඔබ දන්නවා දිශාවක් පිටින් නැති රාශි වලට අපි කියනවා අදිශ රාශි කියලා. ඒකට තව කොටසක් අපිට එකතු කරන්න පුළුවන්. විශාලත්වයක් සහ දිශාවක් නැත්නම් අදිශ රාශියක් බවට පත් වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී සෑම දිශාවකටම ජලය ගමන් කරන නිසා පීඩනයට දිශාවක් පිටින්නේ නැහැ. ඊළඟට තව දෙයක් ඔබ මෙතෙන්දී ඉගෙන ගන්න ඕන. මොනියම් හරි හේතුවක් නිසා අපි මේ තියෙන පොලිතින් මල්ලේ කට තව තද කරනවා. තව අපි මේ පොලිතින් මල්ලේ තියෙන කට තව තද කරනවා. එතකොට මොකද වෙන්නේ? කලින් ජලය මෙහෙම විසිරලා ගියා නම් පොලිතින් මල්ලේ කට තව තද කරද්දී මේ ජලය නිකුත් වෙන දුර වැඩි වෙනවා. දුර මෙන්න මේ විදිහට වැඩි වෙනවා. එතකොට අපිට පේනවා පීඩනය වැඩි වෙනකොට ජලය ගමන් කරන දුරත් වැඩි වෙනවා. ඒක ඔබ ඔළුවේ තියාගන්න ඕන. ඉදිරි පරීක්ෂණ වලට වැදගත් වෙනවා. මොනියම් විදියකින් හරි අපි පීඩනය වැඩි කරොත් එතන තියෙන ජලය නම් ජලය ගමන් කරන දුර වැඩි වෙනවා. ඔන්න ඒ දේත් ඔබ තේරුම් ගන්න ඕන. හරි. මේ විදිහට තමයි ඔබ පළවෙනි ක්‍රියාකාරකම අධ්‍යයනය කරන්නේ. 10 ශ්‍රේණියට අදාළව ද්‍රව පීඩනයේ පළවෙනි ක්‍රියාකාරකම මේ විදිහට ඔබට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් මේකට අදාළව කෙටියෙන් මම සටහන දෙනවා. කෙටියෙන් සටහන ලියා ගන්න. හරි. හරි.
කියන ද්‍රව පීඩනය මාතෘකාව ද්‍රව පීඩනය ද්‍රවයක් මගින් හටගන්නා පීඩනය ද්‍රවයක් මගින් හටගන්නා පීඩනය ද්‍රව පීඩනය ලෙස හැඳින්වේ. ඊළඟට ලියන්න වෙනම ලියන්න ද්‍රව කඳකට කිසියම් බරක් ඇත. ද්‍රව කඳකට කිසියම් බරක් ඇත. මෙම බර නිසා භාජනයේ පතුල මත පීඩනයක් හටගනී. මෙම බර නිසා පතුල මත පීඩනයක් හටගනී. ඊළඟට මෙම ද්‍රව කඳ මගින් භාජනයේ බිත්ති මතද පීඩනයක් ඇති කරයි. භාජනයේ බිත්ති මතද පීඩනයක් ඇති කරයි. හරි. ඊළඟට ලියන්න ක්‍රියාකාරකම පළවෙනි ක්‍රියාකාරකම මෙන්න මේ ක්‍රියාකාරකම ගැන තමයි ඔබ ලියන්න හදන්නේ. ලියන්න මෙහෙම පීඩනයට දිශාවක් නොමැති බව පෙන්වීම. පීඩනයට දිශාවක් නොමැති බව පෙන්වීම. හරි. එන අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. පොලිතින් කවරයක්, ජලය, අල්පෙනෙත්තක්. පොලිතින් කවරයක්, ජලය, අල්පෙනෙත්තක්. හරි. මෙන්න මේවා තමයි උපමා වෙන්නේ. හරි. ඊට පස්සේ ඔබ රූප සටහන අඳ ගන්න. හරි. ලියන්න මෙහෙම ලියන්න. පොලිතින් මල්ලට ජලය ඇතුල් කර තනින් තන රූපයේ පරිදි සිදුරු විදින්න. පොලිතින් මල්ලට ජලය ඇතුල් කර රූපයේ පරිදි තනින් තන සිදුරු විදින්න. තනින් තන සිදුරු විදින්න. ඊට පස්සේ ලියන්න නිරීක්ෂණය ලියන්න. සිදුරු තුලින් සෑම දිශාවකටම ජලය නිකුත් වේ. ඒක තමයි නිරීක්ෂණය. සිදුරු තුලින් සෑම දිශාවකටම ජලය නිකුත් වේ. සිදුරු තුලින් සෑම දිශාවකටම ජලය නිකුත් වේ. ඊට පස්සේ නිගමනය තමයි පීඩනයට දිශාවක් නොමැත. එම නිසා පීඩනය අදිශ රාශියකි. හරි. ඔබ මේ කියන විදියටම මේවා ටික කරගෙන යන්න.
එහෙනම් පීඩනය සම්බන්ධව පළවෙනි ක්‍රියාකාරකමින් අපි ඉගෙන ගත්තා පීඩනය අදිශ රාශියක්. එතකොට මොනවද අර කලින් ඉගෙනගත්තු දේවල්? කලින් ඉගෙනගත්ත පීඩනය ඇති වුණාට පස්සේ මොන වගේ දෙයක්ද වෙන්නේ? මාධ්‍ය අංශු වලට චලනය වෙන්න පුළුවන් නම් පීඩනය වැඩි තැනේ ඉඳන් පීඩනය අඩු තැනට මාධ්‍ය අංශු යනවා. මාධ්‍යක අංශු වලට ගමන් කරන්න පුළුවන් නම් හැබැයි අංශු ගමන් කරන්නේ නැත්නම් පුළුවන්කම තියෙද්දි අංශු ගමන් කරන්නේ නැත්නම් ඒ මොහොතේදී පීඩනයක් හටගන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ඝන මාධ්‍ය තුල අංශු වලට එහෙම අපි හිතන විදියට චලනය වෙන්න බෑ. ඒතර කම්පන පමණයි සිදු වෙන්නේ. ඒ මාධ්‍ය ගැන හිතන්න එපා. ද්‍රව මාධ්‍ය වායු මාධ්‍ය දිහා බැලුවොත් ද්‍රව මාධ්‍යයේ අංශු වලට පැහැදිලිව තනින් තැනකට යන්න පුළුවන්. වායු මාධ්‍යෙත් ඒ තියෙන අංශු වලට පැහැදිලිවම තැනකින් තැනකට යන්න පුළුවන්. මෙම යන්න පුළුවන් කම තියෙද්දි මේ අංශු ගමන් කරන්නේ නැත්නම් ඒ අංශු මත පීඩනයක් හටගෙන නැහැ කියන එක තමයි අපිට මෙතෙන්දි කියන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි ක්‍රියාකාරකම. හරි. දෙවෙනි ක්‍රියාකාරකම ළමයි අපි කරන්නේ මෙන්න මෙහෙමයි. බලමු අපි දෙවෙනි ක්‍රියාකාරකම කළා අපිට නිගමනයක් විදියට මොනවද ගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි මේ සඳහා බෝතලයක් ගන්නවා. ඊළඟට බෝතලේ මෙන්න මේ විදියට සමාන පරතර වලින් සිදුරු පහක් විතර ගන්නවා. A B C D E. හරි. එහෙනම් බලන්න කරපු දේ. ද්‍රව පීඩනයට අදාළව දෙවෙනි ක්‍රියාකාරකමදී අපි කරන්නේ බෝතලයක් ගන්නවා. බෝතලයේ සබාන දුර්වලවල් වලින් මේ විදියට සිදුරු පහක් විතර ගන්නවා. මේ විදියට තමයි අපි ක්‍රියාකාරකම කරන්නේ. හැබැයි ළමයි ක්‍රියාකාරකම ප්‍රායෝගිකව කරද්දී ගැටලුවක් ඇති වෙනවා. ඒ ගැටලුව ගැන අපි කතා නොකර ඉමු. ඕන මට ඒ ගැටලුව ගැන කියන්න පුළුවන්. පරීක්ෂණය කරගෙන යද්දී මෙතන දෝෂයක් වෙනවා. මේ සිදුරු එක කෙලින් විදිනවට වඩා කිසියම් එහාට වෙන කියන්නේ මේ මට්ටමෙන්ම මේ සිදුර කෙලින් පල්ලෙහාට නැතුව මේ පැත්තකට මෙන්න තමයි සිදුරු විදිනව නම් විදින්න ඕනේ. එහෙම වුණොත් විතරයි ක්‍රියාකාරකම් හරියට කරන්න පුළුවන් වෙන්නේ. හේතුව තමයි උඩම සිදුරේ තියෙන ජලය ඊළඟ සිදුරෙන් නිකුත් වන ජලය මතට වැටෙනවා. එහෙම වුණොත් ක්‍රියාකාරකම අසාර්ථක වෙනවා. නමුත් ක්‍රියාකාරකම ඔබට කරන්න නැති නිසා ක්‍රියාකාරකම ඔබට කරන්න නැහැ. ඔබට තියෙන තේරුම් ගන්න විතරයි. ඒ නිසා ඒ ප්‍රායෝගික தত্ত্বය ඔබට අවශ්‍ය නැහැ. ඔබ හිතන්න මෙන්න මෙහෙම තමයි කරන්න කියලා. හරිද? ක්‍රියාකාරකම කරන්න ගියොත් ඔබට ගැටලුවක් ඇති වෙනවා. එහෙම වුණොත් ඔබට පුළුවන් මේ සිදුරු එක පේලියට විදින්න නැතුව පොඩ්ඩක් පැත්තකට කරලා සිදුරු විදීම කරන්න පුළුවන්. හරිද? ඒක ඔබ ක්‍රියාකාරකම කරනවා නම් එහෙම කරන්න. හරි. ඊට පස්සේ අපි ජලය පුරවනවා. ඔබ දන්නවා ජලය පුරවනකොට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේ තියෙන සිදුරු වලින් ජලය නිකුත් වෙනවා. මේ තියෙන සිදුරු වලින් ජලය නිකුත් වෙනවා. හරි. මම මේ පැත්තට වෙන්නම්. ඊට පස්සේ අපි මේක පැත්තකට හැරෙව්වට පස්සේ මොන වගේ විදියටද ජලය නිකුත් වෙන්නේ කියලා බලමු. මේ බෝතලය මෙතන තමයි උඩම සිදුර. මේ බෝතලේ අපි පැත්තකට හරවන්න හදන්නේ. එතකොට මෙතන B, මෙතන C, මෙතන D, මෙතන E. A B C D E. පැත්තකට හරවලා තියෙනවා. දැන් අපිට පුළුවන් ජලය කොහොමද වැටෙන්නේ කියලා බලන්න. අපිට දැක් ගන්න පුළුවන් මෙන්න මේ E තුලින් ජලය ඈතටම නිකුත් වෙනවා. නිකුත් වෙලා පොළොවට වැටෙනවා. D තුලින්
මෙන්න මෙහෙමයි වෙන්නේ. ජලය මෙහෙම ගිහිල්ලා ටිකක් දුරට ගිහිල්ලා ජලය වැටෙනවා. C තුලින් ටිකක් දුරට ගිහිල්ලා මෙහෙම වැටෙනවා. D තුලින් තව ටිකක් දුරට ගිහිල්ලා වැටෙනවා. A තුලින් මෙන්න මෙහෙම තමයි ජලය වැටෙන්නේ. ඔබ මීට කලින් ඉගෙන ගත්තා මීට කලින් ක්‍රියාකාරකමේදී shopping කවරයේ කට තද කරොත් ජලය ගමන් කරන දුර වැඩි වෙනවා. ජලය ගමන් කරන දුර වැඩි නම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශය තුල ඒ ස්ථානයේ පීඩනය වැඩි වෙලා තියෙනවා. කලින් ක්‍රියාකාරකමේදී ඔබ තේරුම් ගත්තා. එහෙනම් ඔබට දැක් ගන්න පුළුවන් වැඩිම දුරක් ජලය ගමන් කරන්නේ E සිදුරෙන්. එහෙනම් E සිදුර ආශ්‍රිතව පීඩනය ගොඩක් වැඩි. ඒ සිදුර දිහා බැලුවොත් ඒ සිදුරෙන් ජලය නිකුත් වන දුර ගොඩක් අඩුයි. බෝතලයේ ඉඳන් දුර මනිනකොට ගොඩක් අඩු දුරකින් තමයි ඒ ජලය නිකුත් වෙන්නේ. එහෙනම් ඔබට තේරුම් ගන්න පුළුවන් දුර අඩුයි නම් ඒ ප්‍රදේශයට අදාළව පීඩනය අඩුයි. එහෙනම් මේ ක්‍රියාකාරකමේදී අපි අවසානට ඉගෙන ගන්නවා මෙහෙම දෙයක්. ගැඹුර වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමේදී අපි ඉගෙන ගන්නේ ගැඹුර වැඩි වෙන්න පීඩනය වැඩි වෙනවා. ගැඹුර අඩු වුණොත් පීඩනය අඩු වෙනවා කියන එක තමයි මේ ක්‍රියාකාරකමේදී ඔබ තේරුම් ගන්න ඕනේ. හරි. සරල ක්‍රියාකාරකම් ඔබට නිවසේදී වුණත් ප්ලාස්ටික් බෝතලයක් අරගෙන ක්‍රියාකාරකම කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් ලියන්න ද්‍රවණ ක්‍රියාකාරකම. දෙවෙනි ක්‍රියාකාරකම. ලියන්න මෙහෙම. ද්‍රව කඳේ උස අණුව පීඩනය වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. ද්‍රව කඳේ උස අණුව පීඩනය වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. අවශ්‍ය ද්‍රව්‍ය බෝතලයක් කියන්නේ ප්ලාස්ටික් බෝතලයක්, ඇණයක්, ජලය. ප්ලාස්ටික් බෝතලයක්, ඇණයක්, ජලය. මේ හැම දෙයක්ම ළමයි මම කෙටියෙන් තමයි කියන්නේ. මේ කියලා දෙන දේ කෙටියෙන් කිව්වා කියලා ප්‍රමාණවත්. ඔබට වැඩිපුර මේ දේවල් පිළිබඳව අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් පෙළපොත කියවන්න. පෙළපොත කියවලා තේරුම් ගන්න බලන්න. කොහොමත් ඊටම ඔබට අවශ්‍ය වන දේවල් ටික සියල්ලම දැන් ඔබට මේ පාඩමේදී මම ලබා දෙනවා. හරි. ඊළඟට ගන්න ලියන්න. රූපයේ පරිදි ප්ලාස්ටික් බෝතලය සෙන්ටිමීටර් 3ක් පරතරයක් සහිතව සෙන්ටිමීටර් 3ක පරතරයක් සහිතව සිදුරු 5ක් විදින්න. සෙන්ටිමීටර් 3ක පරතරයක් සහිතව සිදුරු 5ක් විදින්න. හරි. මෙන්න මේ රූපේ විතරක් අඳින්න. ඊතලෙ මේ පැත්තේ තියෙන ජලය වැටෙන මේ පැත්තේ ඒ රූපය අඳින්න එපා. මෙන්න මේ රූපේ විතරක් ඉක්මනට අඳ ගන්න. බෝතලයක් ඇඳලා ABCD කියලා සිදුරු 4ක් තියෙනවා. එච්චර ඇඳ ගන්න තියෙන්නේ. ඊතලෙන් මේ පැත්ත කොටස අඳින්න එපා. හරි. ඒක ඊළඟට අපිට අඳින්න තියෙනවා. හරි. එහෙනම් ලියන්න. සිදුරු විදගත් පසු ප්ලාස්ටික් බෝතලය තුලට ජලය පුරවන්න. සිදුරු විදීමෙන් පසු ප්ලාස්ටික් බෝතලය ජලයෙන් පුරවන්න. හරි.
ඊට පස්සේ නිරීක්ෂණයනේ. නිරීක්ෂණයට අදාළව මෙන්න මේ රූප සටහන අඳින්න. මෙන්න මේ රූප සටහන අඳින්න. ඊට පස්සේ වගුවක් තියෙනවා මෙන්න මේ වගේ සිදුර ඊළඟට බෝතලයේ සිට ජලය වැටෙන දුර හරිද? සිදුර බෝතලයේ සිට ජලය වැටෙන දුර එන A B C D E මොනවම වගු වෙන්නේ වගු හදා ගන්න හරිද? මේ විදිහට වගුව හදා පොඩි ළමයි නෙමෙයි ඒ නිසා වගුව ඔබට හදා ගන්න පුළුවන්. බෝතලයේ සිට ජලය වැටෙන දුර. එහෙනම් අපි හිතමු ඒ සිදුරෙන් ජලය වැටෙන්නේ බෝතලයේ ඉඳන් සෙන්ටිමීටර් 3ක් දුරින්. එතකොට B සිදුරෙන් ජලය වැටෙන දුර සෙන්ටිමීටර් 3ක් වෙන්න බෑ. සෙන්ටිමීටර් 2ක් කොහොමවත්ම වෙන්න බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම 3ට වැඩි අගයක් වෙන්න ඕන. අපි දාමු සෙන්ටිමීටර් 6ක් දාමු. හරි. ඊට පස්සේ C සිදුරෙන් සෙන්ටිමීටර් 9ක් දාමු. එතකොට D වලට E වලට ඔබ අගයන් ටිකක් දාන්න. මේ රටාවට යන්න ගියත් කමක් නැහැ. මේ රටාවට වෙනස් වුණත් කමක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම C වල ඉඳන් D වලට යනකොට ඔය අගයන් තව දුරටත් වැඩි වෙන්න ඕන. හරි. ඒක ඔබ කරා. ඊට පස්සේ ඔබට ලියන්න පුළුවන් නිගමනය ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ද්‍රවයේ ගැඹුර වැඩි වන විට පීඩනය වැඩි වේ. ද්‍රවයේ ගැඹුර වැඩි වන විට පීඩනය වැඩි වේ. ද්‍රවයේ ගැඹුර වැඩි වන විට පීඩනය වැඩි වේ. එහෙනම් දැන් ක්‍රියාකාරකම් දෙකක් හරි. ඊළඟට තුන්වෙනි ක්‍රියාකාරකම. එහෙනම් බලන්න තුන්වෙනි ක්‍රියාකාරකම කොහොමද කරන්නේ කියලා. මේ සඳහා අපි ගන්නවා පාස්ට්‍රික් බෝතලයක්. ඊළඟට මේ පාස්ට්‍රික් බෝතලයේ මෙම තියෙන පාස්ට්‍රික් බෝතලයේ සමාන උසින් මේ වගේ සිදුරු අපි විද ගන්නවා බෝතලයේ වටේට. 5ක් විද ගන්නවා. හරි. එහෙනම් බෝතලේ ඉදිරිපස ඔබට පේන්නේ සිදුරු 3යි. බෝතලේ එහා පැත්තට වෙන්න තව සිදුරු 2ක් තියෙනවා. එහෙනම් අපි කරන්නේ පාස්ට්‍රික් බෝතලයක් ගන්නවා. සිදුරු විදිනවා. සිදුරු 5ක් බෝතලයේ වටේට සමාන උසින්. ඊළඟට කරන්නේ අපි ජලය පුරවන එක. ජලය පුරවලා අපි බලමු ජලය වැටෙන දුර බෝතලයේ සිට මොන වගේද වෙනස් වෙන්නේ කියලා. හරි. දැන් බලන්න. දැන් මේ බෝතලේ මෙහෙම තියෙන නිසා තමයි ඔබට මේ විදිහට පේන්නේ. හරි. මෙහෙම බැලුවට පස්සේ ඔබට දැක් ගන්න පුළුවන් මේ ක්‍රියාකාරකම කරද්දී මෙහෙම ජලය නිකුත්වද්දී ජලය නිකුත් වෙන දුර බෝතලේ ඉඳන් දුර බැන්නොත් මෙන්න මේ දුර සෙන්ටිමීටර් 3යි නම් මේ දුරත් සෙන්ටිමීටර් 3ක් වෙනවා. හරි. ඒකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් එකම මට්ටමේදී පීඩනය දිහා බැලුවොත් මෙතන ඉඳන්
සෙන්ටිමීටර් 3ක් දුරින් ජලය වැටෙනවා නම් මෙතන ඉඳන් මේ සිදුරෙන් සෙන්ටිමීටර් 3ක් දුරට ජලය වැටෙනවා නම් එහෙනම් අපිට පේන්නේ මේ සිදුරෙන් නිකුත් වන ජලය සහ මේ සිදුරෙන් නිකුත් වන ජලයේ පීඩනය සමානයි. මොනෑම හරි හේතුවකින් මේ දුර වෙනස් වෙලා සෙන්ටිමීටර් 4 5 වගේ වුණා නම් එහෙනම් මෙතන පීඩනය වැඩි වෙන්න ඕන. හැබැයි ක්‍රියාකාරකම කරද්දී සමාන මට්ටමින් මේ වගේ සිදුරු කිහිපයක් විදලා ජලය දැම්මට පස්සේ ඔබට දැක් ගන්න පුළුවන් සමාන මට්ටමින් මේ විදියට ජලය නිකුත් වෙනවා. මෙතනදී අපි ඉගෙන ගන්නවා ද්‍රවයක එකම මට්ටමකදී පීඩනය සමානයි කියලා. එහෙනම් මේ ක්‍රියාකාරකමේදී ඔබ ඉගෙන ගන්නවා ද්‍රවයක එකම මට්ටමකදී පීඩනය සමානයි. පීඩනය සමාන නිසා තමයි ජලය වැටෙන දුර මේ විදියට සමාන වෙන්නේ. හරි. දැන් ලියන ක්‍රියාකාරකම තුන්වෙනි ක්‍රියාකාරකම ද්‍රවයක එකම ගැඹුරකදී පීඩනය වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. ද්‍රවයක එකම ගැඹුරකදී පීඩනය වෙනස් වන ආකාරය අධ්‍යයනය කිරීම. එහෙනම් ලියන අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ ප්ලාස්ටික් බෝතලයක්, ඇණයක්, ජලය. ප්ලාස්ටික් බෝතලයක්, ඇණය, ජලය. ඒ අවශ්‍ය ද්‍රව්‍ය. ඊළඟට ක්‍රමය ලියා ගන්න. රූපයේ පරිදි එකම උසකින් බෝතලය වටා සිදුරු 5ක් විදින්න. රූපයේ පරිදි එකම උසකින් බෝතලය වටා සිදුරු 5ක් විදින්න. ඊට පස්සේ ලියන්න ඉන්පසුව ජලය පුරවන්න. හරිනේ? හරි. එහෙනම් ඊළඟට තියෙන්නේ ඔබට රූපය අඳින්න. මෙන්න මේ රූපය විතරක් අඳින්න. ඊට පස්සේ අපි මේක අඳිමු නිරීක්ෂණයට. නිරීක්ෂණයට මේක අඳිමු. හරි. එහෙනම් මේක අඳින්න. ඒක ඇදලා ඉවරලා යටින් නිරීක්ෂණය කියලා ලියලා ඊට පස්සේ මෙන්න මේ රූප සටහන අඳින්න. මේ රූප සටහන අඳින්න නිරීක්ෂණය කියලා ලියවලි ඉවර වෙලා නිරීක්ෂණය කරන්නේ බලන දෙයනේ. එහෙනම් මෙන්න මේක මේ රූප සටහන අඳින්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ලියන්න. ලියන්න මෙහෙම. සිදුරු පහෙන්ම සමාන දුරකින් ජලය පොළොවට පතිත වේ. සිදුරු පහෙන්ම සමාන දුරකින් ජලය පොළොවට පතිත වේ. සිදුරු පහෙන්ම සමාන දුරකින් ජලය පොළොවට පතිත වේ. ඊට පස්සේ ලියන්න නිගමනය අවසානයේ අපි තහවුරු කරගන්න දේ. එහෙනම් ලියන්න අවසානට අපි තහවුරු කරගන්න දේ. ද්‍රවයක සමාන ගැඹුරකදී පීඩනය සමාන වේ. ද්‍රවයක සමාන ගැඹුරකදී පීඩනය සමාන වේ. හරි.
ඊළඟට තව ක්‍රියාකාරකමක් තියෙනවා. මේ අවසාන ක්‍රියාකාරකම හතරවෙනි ක්‍රියාකාරකම. බලන්න මම අදපු රූපය මම කරලා තියෙන මෙන්න මෙහෙම දෙයක් බටයක් අරගෙන මේ බටයට සම්බන්ධ කරලා තියෙනවා විවිධ හැඩයකින් යුක්ත විවිධාකාරයේ භාජන පහ. අපිට වෙන පුනීලයක් මේකත් පුනීලයක් වගේ හැඩයක් මේක මේ විදියට හැඩ පහක් තියෙනවා. හැඩ පහ සමානයි. හැඩ පහම එකම මේ වගේ නලයකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ සම්පූර්ණ ඇටෝම ජලයෙන් පුරවනවා. ජලයෙන් පිරෙවුවට පස්සේ බලන්න පළවෙනි භාජනය අපි හිතමු මෙන්න මේ දක්වා ජලය පිරෙනවා. ඊට පස්සේ දෙවෙනි භාජනය දිහා බැලුවත් මේ විදිහට ජලය පිරෙනවා. ඒ කියන්නේ අපි එක භාජනයකට ජලය දැම්මට පස්සේ මේවා පිරිලා ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඇයි මේ බටේ සම්බන්ධයිනේ. ඔබට සම්බන්ධ කරලා පෙන්නන්නම් මෙහෙම. ඊළඟට මෙහෙම මෙයාගෙත් මෙච්චරයි මෙයාගෙත් මෙච්චරයි. එහෙනම් බලන්න සිද්ධ වෙච්ච දේ. අපි මෙන්න මේ විදියට ඇටෝම හදලා ඇටෝමට ජලය ඇතුල් කරාට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් මේ විදියට විවිධ හැඩ තිබුණාට ජලය පිරෙව්වට පස්සේ මේ ජල කඳේ සිරස් උස සමානයි. දැන් ඔබට පේනවා මේ භාජනය සහ මේ භාජනය ගත්තොත් මේ උපකරණය සහ මේ උපකරණය ගත්තොත් ඔබට පේනවා මෙයාගේ ලොකු පරිමාවක් තියෙනවා. මෙයාගේ පරිමාව අඩු. නමුත් ජලය පිරෙවුවට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ හැඩයේ කිසිම බලපෑමක් නැහැ. ජල කඳේ උස සමානයි. එහෙනම් මේ ක්‍රියාකාරකම අවසානයේදී අපි ඉගෙන ගන්නවා පීඩනය කෙරෙහි වස්තුවේ තියෙන හැඩය බලපාන්නේ නැහැ. එහෙනම් පීඩනය කෙරෙහි වස්තුවේ හැඩය බලපාන්නේ නැහැ. බලපාන්නේ ද්‍රව කඳේ සිරස් උස පමණයි. හරි? එහෙනම් මේ ක්‍රියාකාරකම අවසානයේදී අපි ඉගෙන ගන්නවා පීඩනය කෙරෙහි වස්තුවේ හැඩය බලපාන්නේ නැහැ. ද්‍රව කඳේ සිරස් උස පමණයි බලපාන්නේ. හරි? ඔන්න මේ විදිහට අපි මේ ක්‍රියාකාරකමත් අපි ඉගෙන ගන්නවා. හරි. එහෙනම් ලියා ගන්න ඉක්මනට ලියා ගන්න. ක්‍රියාකාරකම ලියන්න. හතරවෙනි ක්‍රියාකාරකම ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත ද්‍රව කඳේ හැඩය මත වෙනස් වන ආකාරය සොයා බැලීම. ද්‍රව පීඩනය ද්‍රව කඳේ හැඩය මත වෙනස් වන ආකාරය සොයා බැලීම. ඊළඟට ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය ජලය
විවිධ හැඩ සහිත භාජන PVC බට හරි ඊළඟට ක්‍රමය මෙම ලියන්න රූපයේ පරිදි විවිධ හැඩ සහිත භාජන PVC බටයට සම්බන්ධ කරන්න. රූපයේ පරිදි විවිධ හැඩ සහිත භාජන PVC බටයට සම්බන්ධ කරන්න. ඉන්පසු ජලය පුරවන්න. හරි. රූප සටහන අඳින්න. අපි නම් කරමු A B C D E. ඊළඟට හරි ඊළඟට නිරීක්ෂණය නිරීක්ෂණයට ළමයි තියෙන වගුවක් භාජනය මෙහෙම භාජනය ඊළඟට වගුවේ මේ පැත්තේ ද්‍රව කඳේ සිරස් උස භාජනය ද්‍රව කඳේ සිරස් උස එහෙනම් මෙතන A B C D E තියෙනවා ඊත් ලියන්න ඕන සිරස් උස අපි හිතමු A ගේ සෙන්ටිමීටර 10යි කියලා හරි A ගේ සෙන්ටිමීටර 10ක් වෙලා B ගේ සෙන්ටිමීටර 20ක් වෙන්නේ නැහැ නේ ළමයි අපි කලින් ඉගෙන ගත්තා A ගේ ද්‍රව කඳේ උස සෙන්ටිමීටර 10ක් නම් අනිවාර්යෙන්ම B වලත් ද්‍රව කඳේ උස සෙන්ටිමීටර 10ක් වෙනවා. ඒකට හේතුව තමයි හැඩය බලපාන්නේ නැහැ කියලා අපි කිව්වා නේ. සිරස් උස විතරයි බලපාන්නේ. එහෙනම් C ගේ D ගේ E ගේ මේ ද්‍රව මට්ටම සෙන්ටිමීටර 10 වෙනවා. හරි. 10යි. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඊට පස්සේ ලියන්න නිගමනය ද්‍රව කඳේ පීඩනය සඳහා හැඩය බල නොපාන අතර සිරස් උස පමණක් බලපායි. එහෙනම් ඊළඟට ඔබට තියෙනවා ද්‍රව පීඩනයට අදාළව ගැටලු විසඳන්න. එහෙනම් ගැටලු විසඳන එක තමයි ඔබට දැන් කරන්න තියෙන්නේ. එහෙනම් ලියන මාතෘකාව ද්‍රව පීඩන ගැටලු. ද්‍රව පීඩන ගැටලු. හරි. ළමයි ද්‍රව පීඩනය සම්බන්ධව ගැටලු විසඳද්දී පීඩනයට තියෙන
කලින් ඉගෙනගත්තු පීඩනයට තියෙනට කලින් ඉගෙනගත්තු ඒ සමීකරණේ භාවිතා කරන්න ලැබෙන්නේ නැහැ. හරිද? එතෙන්දී අපි ඉගෙන ගත්ත වර්ගඵලය ඊට පස්සේ අභිලම්භ බලය ওই දෙක සම්බන්ධ කරලා පීඩනය ගණනය කරා කලින් අවස්ථාවේදී. නමුත් ද්‍රව පීඩනයට අදාළව තියෙනව වෙන සමීකරණයක්. ද්‍රව පීඩනය P නම් ද්‍රව පීඩනය P නම් P සමාන වෙනවා H rho g ට. හරිද? ද්‍රව පීඩනය P නම් P සමානයි H rho g. අපි බලමු මේ H කියන්නේ මොකක්ද කියලා. H කියන්නේ ද්‍රව කඳේ සිරස් උස. ද්‍රව කඳේ සිරස් උස. ද්‍රව කඳේ සිරස් උස නැත්නම් ද්‍රවයේ සිට ඇති ගැඹුර. හරිද? ද්‍රව කඳේ සිරස් උස නැත්නම් ද්‍රවයේ ද්‍රව මට්ටමේ සිට පල්ලෙහාට තියෙන ගැඹුර. අපි ද්‍රව කඳේ සිරස් උස කියලා තමයි කියන්නේ. ඊළඟ රෝ කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය. ඊළඟට G කියන්නේ ගුරුත්වජ තරණය. එහෙනම් බලන්න අපිට ගැටලුවක් විසඳන්න ආවොත් ද්‍රව සම්බන්ධව මෙන්න මේ සමීකරණය තමයි එතනදී අපි භාවිතා කරන්න ඕනේ. මේ සමීකරණය භාවිතා කළා අපිට පුළුවන් ගවයක ඒ අදාළ ස්ථානයේ පීඩනය ගණනය කරන්න. නේ? හරි. එහෙනම් ලියා ගන්න අපි මේ සමීකරණ ලියලා ඊට පස්සේ ගැටලු විසඳමු. හරිනේ? ලියන්න මෙහෙම. ද්‍රවයක් මගින් ඇති කරන පීඩනය P නම් ද්‍රවයක් මගින් ඇති කරන පීඩනය P නම් දශකමාවක් දාන්න P සමානයි H rho g. P සමානයි H rho g දශමයේ ටික ලියා ගන්න. P සමානයි H rho g. P සමානයි H rho g. හරිනේ? හරි. එහෙනම් මේ ගැටලුව ලියන්න පළවෙනි ගැටලුව. ලියන්න මෙහෙම. පොකුණක ජල පෘෂ්ඨයේ සිට මීටර් 2ක ගැඹුරක පීඩනය කොපමණද? පොකුණක ජල පෘෂ්ඨයේ සිට මීටර් 2ක ගැඹුරක පීඩනය කොපමණද? පීඩනය කොපමණද? එහෙනම් බලන්න කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. මෙන්න මෙහෙමයි කියන්නේ. අපි හිතමු පොකුණ මෙහෙම තියෙනවා. ජල මට්ටම මෙහෙම තියෙනවා. පොකුණේ ඉඳන් ජල මට්ටමේ ඉඳන් මීටර් 2ක මෙන්න මේ වගේ මීටර් 2ක මෙන්න මේ වගේ ලක්ෂයක පීඩනය කීයද කියලා අහනවා. ඒ වල පීඩනය. හරිද? ඔන්නම තමයි කියන්නේ. අපි බලමු මේ වගේ ගැටලුවක් ආවට පස්සේ විසඳන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් දැන් බලන්න. එහෙනම් ගන්න අපි මේ සමීකරණය නම් P සමානයි H rho g. එහෙනම් උස
ද්‍රව මට්ටමේ ඉඳන් මීටර් 2යි. 2 මීටර්. රෝ කියන්නේ ඝනත්වය, ජලයේ ඝනත්වය 1000යි. කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඊළඟට ගුරුත්වජ ත්වරණය පොළොව මත ගුරුත්ව ත්වරණය 10යි ms ඍණ 2. හරි. එතකොට අපිට සුළු කරන්න පුළුවන් 2යි 10යි 2000යි 2000 නෙවෙයි 20000 නේ 2000යි 2010න් වැඩි වුණා 20000යි 2යි 0.4යි. හරිද? පීඩනය නිසා පැස්කල්. හරිද? නැත්නම් අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 10.1.2.3.4යි 10.4යි පැස්කල්. හරිද? ඔහොමත් අපිට ලියන්න පුළුවන්. ওই විදිහට තමයි ගැටලුව විසඳන්නේ. හරිද? එහෙනම් බලන්න h කොහොමද හොයාගන්නේ කියලා. ද්‍රව කඳේ උස නැත්නම් ද්‍රව පෘෂ්ඨයේ ඉඳන් තියෙන ගැඹුර. එහෙම තමයි ගණනය කරන්නේ. එහෙනම් ලියා ගන්න මෙන්න ගැටලුව. හරි. එහෙනම් මෙන්න මේ ගැටලුව ලියා ගන්න. ඊළඟට දෙවෙනි ගැටලුව කියන්න. මුහුදේ ජල පෘෂ්ඨයේ සිට මීටර 10ක ගැඹුරකදී පීඩනය කොපමණද? මුහුදේ ජල පෘෂ්ඨයේ සිට මීටර 10ක ගැඹුරකදී පීඩනය කොපමණද? වරහන් ඇතුලේ ලියා ගන්න. ගුරුත්වජ ත්වරණය සමානයි 10යි ms ඍණ 2යි. මුහුදු ජලයේ ඝනත්වය සමානයි 1050යි kg m ඍණ 3. හරි. ඒ ගැටලුව ඔබට විසඳන්න පුළුවන් ඇති. සමීකරණය භාවිත කරන්න ඔබට ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ගැටලුවත් ඔබ ලියා ගන්න.
ලියා ගන්න. මීටර් 10ක් ගැඹුරක් සහිත පොකුණක පතුලේ ඉබ්බෙක් සිටිති. පොකුණක පතුලේ ඉබ්බෙක් සිටිති. හරි සිටි. වරහන් ඇතුළේ ලියා ගන්න. ජලයේ ඝනත්වය 1000යි kg ms ඍණ 3 kg මේ m ඍණ 3 kg m ඍණ 3 ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2යි. ඝනත්වය 10යි kg m ඍණ 3 ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2. එන රෝමි ලකන් 1 ඉබ්බා සිටින ස්ථානයේ පීඩනය කොපමණද? ඉබ්බා සිටින ස්ථානයේ පීඩනය කොපමණද? රෝමි ලකන් 2 ඉබ්බා මීටර් 3ක් ඉහළට පැමිණේ නම් දැන් ඉබ්බා සිටින ස්ථානයේ පීඩනය කොපමණද? ඉබ්බා මීටර් 3ක් ඉහළට පැමිණේ නම් දැන් ඉබ්බා සිටින ස්ථානයේ පීඩනය කොපමණද? ඊළඟට තුන්වෙනි කොටස 80000 පැස්කල් පීඩනයක් හමුවේ 80000 පැස්කල් පීඩනයක් හමුවේ මිනිසාගේ කම්බරය පුපුරා යයි. ඉබ්බා සිටින ස්ථානයට මිනිසාට ළඟා විය හැකිද? ඉබ්බා සිටින ස්ථානයට මිනිසාට ළඟා විය හැකිද? ඊළඟට පස්වෙනි කොටස වර්ෂාව හේතුවෙන් පොකුණේ ජල මට්ටම මීටර් 2ක ප්‍රමාණයක් වැඩි විය. වර්ෂාව හේතුවෙන් පොකුණේ ජල මට්ටම මීටර් 2ක ප්‍රමාණයක් වැඩි විය. දැන් මිනිසාට ඉබ්බා සිටින ස්ථානයට ළඟා විය හැකිද? හරි. එහෙනම් මේ ගැටලුවත් ඔබ විසඳන්න ඕන. ඔබට ගැටලුව විසඳන්න අපහසු නම් අපහසු අවස්ථාවලදී ඔබට මට උදව් කරන්න පුළුවන්. අපි ඒක බලමු. ඊළඟට 15යි 1 73 වෙනි පිටුවේ අච්චුපතේ 15යි 1 අභ්‍යාසය 73 වෙනි පිටුවේ තියෙනවා අභ්‍යාසය. ඔබ අභ්‍යාස කරන්න ඕන. හරිනේ? ඊළඟට ද්‍රව පීඩනයට අදාළව තව එක කොටසක් තියෙනවා ඉගෙන ගන්න. ද්‍රව පීඩන සම්ප්‍රේෂණ පද්ධතියක් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. මේ සම්ප්‍රේෂණ පද්ධතිය පිළිබඳව තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ද්‍රව පීඩන සම්ප්‍රේෂණය පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා. හරි. එහෙනම් ලියන්න අනුමාතෘකාව ඊළඟට ද්‍රව පීඩන සම්ප්‍රේෂණය.
ද්‍රව පීඩන සම්ප්‍රේෂණය. හරි. ද්‍රවයකට අපි පීඩනයක් එල්ල කරාට පස්සේ මොනම හේතුවක් නිසාවත් ද්‍රවය සම්පීඩනය වෙන්නේ නැහැ. සම්පීඩනය වෙනවා කියන්නේ ප්‍රමාණය අඩු කරගන්නේ නැහැ. ඒක නිසා ද්‍රවයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ද්‍රවය සම්පීඩනයකට මොනම හේතුවක් නිසාවත් ලක්වීමක් සිදු වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි බලමු මේ ද්‍රව පීඩන සම්ප්‍රේෂණය මොන මොන අවස්ථාවලද භාවිතා කරන්න කියලා. මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා අඩු බලයක් යොදලා වැඩි බලයක් ඔසවන ස්ථානයක් පිළිබඳව. ඒ කියන්නේ සර්විස් සෙන්ටර් එකක අඩු බලයක් යොදලා කොහොමද රථ වාහන ඉහළට ඔසවලා රථ වාහනවල පතුල පරීක්ෂා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතෙන්දී ඉගෙන ගන්නවා. මේ සඳහා භාවිතා කරන්නේ ද්‍රවයක් සහිත කොටසක් තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ. අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. හරි. ඊට අදාළව ඇටවුම මෙන්න මෙහෙම මම අඳිනවා බලා ගන්න. හරි. මේ ප්‍රදේශය P, මේ ප්‍රදේශය Q. මෙන්න මේ කොටස අපි කියනවා P ප්‍රදේශයේ තියෙන පිස්ටනය, P ප්‍රදේශයේ තියෙන පිස්ටනයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10යි. ඊළඟ මේ පැත්තේ තියෙන Q පිස්ටනය අපි හිතමු මීට වඩා වර්ගඵලයක් තියෙන්න ඕන. වර්ගඵලය 400යි කියලා අපි හිතමු. වර්ග සෙන්ටිමීටර. හරි. ඊළඟට බලන්න මේ ද්‍රවයක් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට මේ වර්ගඵලය අඩු P ප්‍රදේශයට අපි බලයක් යොදනවා නිව්ටන් 10ක. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ Q ප්‍රදේශයේ මේ පිස්ටනය මත කොච්චර බලයක් හට ගන්නවද කියලා. හරිනේ. එහෙනම් බලන්න දැන් අපි කරන දේ අපි P ප්‍රදේශයට නිව්ටන් 10ක බලයක් යොදනවා. වර්ගඵලය ගන්න එකලා තියෙන්නේ වර්ගඵලය 10යි. ඊට පස්සේ Q ප්‍රදේශයට ගියාට පස්සේ Q ප්‍රදේශයේ පිස්ටනය මත කොච්චර බලයක් ඇති වෙනවද කියන එක පිළිබඳව අපි දන්නේ නැහැ. හැබැයි වර්ගඵලය අපි දන්නවා ගණනය කරගන්න පුළුවන්, මනින්න පුළුවන්. වර්ගඵලය 400ක් වෙලා තියෙනවා. කොහොමද ඔබට පේනවා මීට වඩා මේකේ පැත්තේ වර්ගඵලය වැඩි. හරි. එහෙනම් අපි බලමු. P ප්‍රදේශයේ හට ගන්න පීඩනය අපි බලමු. පීඩනය. ප්‍රදේශය අපි ප්‍රදේශය කියලා නැත්නම් පටල වෙනවා. හරි. එහෙනම් පීඩනය P නම් P සමානයි ඔබට මතකයි සමීකරණය F බෙදීම A. මෙතෙන්දී අපි භාවිතා කරන්නේ F බෙදීම A ඝන ද්‍රව්‍යයක් මත තමයි මෙතන මේ පීඩනය යොදන්නේ. එහෙනම් දැන් බලන්න. බලය නිව්ටන් 10යි. ඊට පස්සේ ඔබට පේනවා මේ විදියට වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10යි. එහෙනම් සුළු කරලා පස්සේ අපිට උත්තරේ ගන්න පුළුවන් 10ට 10 කැපිලා 1යි නිව්ටන් වර්ග සෙන්ටිමීටරයට. හරි. එහෙනම් දැන් බලන්න
දැන් ළමයි අපි කරේ SI ඒකක වලින් ආදේශ කිරීමක් නෙවෙයි. SI ඒකක වලින් ආදේශ කරන්න ඕන. නමුත් මෙතනදී අපි SI ඒකක වලින් ආදේශ කරේ නැහැ කිසියම් හේතුවක් නිසා. හරි අපි බලමු ඇයි එහෙම කරේ. අපි ඒක ඉදිරියේදී අපි තේරුම් ගමු. හරි. දැන් බලන්න අපි P පිස්ටනය මත නිව්ටන් 10ක බලයක් යෙදුවට පස්සේ ඒ බලය හේතුවෙන් හටගෙන තියෙනවා වර්ග සෙන්ටිමීටරයකට නිව්ටන් එකක පීඩනයක්. එහෙනම් අපිට පේනවා වර්ග සෙන්ටිමීටර එකකට නිව්ටන් එකක පීඩනයක් තමයි හටගන්නේ. හරි. එහෙනම් දැන් බලන්න මම මේ අඳින්නේ මෙන්න මේ පැත්ත P පැත්ත තියෙන පිස්ටනය තමයි මම මේ පැත්තට මම අරගෙන පෙන්නන්නේ. අපි හිතමු වර්ග සෙන්ටිමීටර් 10 විතර මෙහෙම තියෙනවා මේ විදියට. මේ පැත්තට සෙන්ටිමීටර් 10යි. මේ පැත්ත සෙන්ටිමීටර් 5යි මේ පැත්ත සෙන්ටිමීටර් 2යි. හරිද? එතකොට අපිට සම්පූර්ණ වර්ගඵලය ගණනය කරන්න පුළුවන්. මේ පිස්ටනයේ වර්ගඵලය අපිට පෙන්වනවා 5 වරක් 2 10යි. හරි ඒ පිස්ටනය තමයි මෙතන තියෙන්නේ. හරි මම මේ වගේ කෑලි වලට කඩනවා කෑලි 5කට. සෙන්ටිමීටර් 5 නිසා කෑලි 5කට කඩනවා. හරි. දැන් බලන්න. හරි. දැන් මම මේ පැත්තට කඩනවා. හරි. දැන් ඔක්කොම කෑලි 10ක් තියෙනවා. දැන් බලන්න. අපිට අවසානයේ කියනවා පීඩනය මෙන්න මෙහෙම වර්ග සෙන්ටිමීටරයකට නිව්ටන් එකයි. එහෙනම් මෙන්න මේ පොඩි කොටසක මෙන්න මේ පොඩි කොටසක් මත ඇතිවන පීඩනය මෙහෙම ගණනය කරාට පස්සේ මේ පොඩි කොටසක ඇතිවන බලය නිව්ටන් එකයි. අපිට මෙතනදී මේ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් මෙතන මෙහෙම ගණන් කරාට පස්සේ 10ක් වෙනවා. හරි නිව්ටන් 10 මේ විදිහට තමයි බෙදලා ගිහිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට පේනවා වර්ග සෙන්ටිමීටර් එකකින් නිව්ටන් එකයි පීඩනය. පීඩනය එකයි සෙන්ටිමීටර් වරදුනා නිව්ටන් එකයි. එහෙනම් වර්ග සෙන්ටිමීටර් දෙකක් තියෙනවා නම් පීඩනය 2යි. වර්ග මීටර් මෙතන තියෙනවා වර්ග සෙන්ටිමීටර් 400ක්. එහෙනම් මෙතන ඇතිවන පීඩනය අපිට ගණනය කරන්න පුළුවන්. මෙතන ඇතිවන පීඩනය 400යි නිව්ටන් බවට පත් වෙනවා. 400යි මෙතනින් ඇතිවන බලය අපිට දැක් ගන්න පුළුවන්. එහෙනම් මේ පිස්ටනය මත වර්ගඵලය 400ක් වෙන නිසා එක වර්ග සෙන්ටිමීටරින් එක නිව්ටන් එකක්. එහෙනම් වර්ග සෙන්ටිමීටර දෙකකින් නිව්ටන් දෙකක්. එහෙනම් වර්ග සෙන්ටිමීටර 400ක් තියෙන මේ පිස්ටනය මත ඉහළට ඇති වෙනවා නිව්ටන් 400ක බලයක්. හරි. නිව්ටන් 400ක බලයක් ඇති වෙනවා කියලා අපිට ගණනය කරන්න පුළුවන්. ඔබට පේනවා යොදන්නේ 10යි. එහා පැත්තෙන් 400ක බලයක් ඔසවන්න පුළුවන්. ඒ කියන්නේ 40 ගුණයක විශාලත්වයකින් යුතුව ඔසවීමක් සිදු කරන්න පුළුවන්. ඔබට යොදන්න පුළුවන් නිව්ටන් 50 නම් ඒ වගේ 40 ගුණයක් විශාල බරක් එහා පැත්තේ ඔසවන්න පුළුවන් මේ ක්‍රමය භාවිතා කරාට පස්සේ. මේ ක්‍රමය භාවිතා කරනවා රථ වාහන අලුත් වැඩියා කරන ස්ථානවල. රථ වාහන අලුත් වැඩියා කරන ස්ථානවල මේ ක්‍රමය භාවිතා කරනවා. මේ ක්‍රමය භාවිතා කළා රථ වාහනවල පතුල පරීක්ෂා කිරීම සිදු කරනවා. එහෙනම් මෙන්න මේ ගැටළු ආකාරය පිළිබඳව ඔබ දැනගෙන තියෙන්න ඕන. මෙහෙම ගැටලුවක් ආවට පස්සේ විසඳන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා ආකාර දෙකක්. මේ පළවෙනි ආකාරය මම ඔබට පැහැදිලි කරේ. ඊළඟට දෙවෙනි ආකාරයෙන් අපි ගැටලු විසඳන්නේ කොහොමද කියලා තේරුම් ගමු. එහෙනම් ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ද්‍රවයක් සම්පීඩනය නොවේ. ද්‍රවයක් සම්පීඩනය වෙන්නේ නැහැ නේ. ද්‍රවයක් සම්පීඩනය නොවේ. ද්‍රවයක් සම්පීඩනය නොවේ. මෙම ගුණය යොදාගෙන ද්‍රව පීඩක යන්ත්‍ර නිර්මාණය කර ඇත. මෙම ක්‍රමය යොදාගෙන ද්‍රව පීඩක යන්ත්‍ර නිර්මාණය කර ඇත. එහෙනම් මේ රූපය සටහනට ගන්න.
එහෙනම් අර විදියට දත්ත ටිකත් ලකුණු කරන්න. A කියන්නේ වර්ගඵලය, F කියන්නේ බලය. එහෙනම් යටි වෙනම ලියන්න. නිව්ටන් 10 මගින් ඒ පිස්ටනය මත නිව්ටන් 10 මගින් ඒ පිස්ටනය මත බලයක් යෙදූ විට හටගන්නා පීඩනය P නම්. හටගන්නා පීඩනය P නම්. හටගන්නා පීඩනය P නම්. එහෙනම් P සමානයි F බෙදීම A. මේ විදිහට අපි ආදේශ කරලා මෙහෙම උත්තරයක් ගන්නවා. හරි. ඊළඟට යට වෙනම ලියන්න. වර්ග සෙන්ටිමීටර් එකකින් නිව්ටන් එකක බලයක් वर्ग सेंटीमीटर एककिන් न्यूटन एकක බලයක් මෙම ලියන वर्ग सेंटीमीटर එකක් මත නේ එහෙමයි වෙන්න ඕනේ वर्ग सेंटीमीटर එකක් මත न्यूटन එකක බලයක් හටගනී वर्ग सेंटीमीटर එකක් මත न्यूटन එකක බලයක් හටගනී Q ඊට පස්සේ යටින් වෙනම ලියන්න Q ප්‍රදේශයේ वर्ग सेंटीमीटर 400ක් පවතින නිසා Q ප්‍රදේශයේ वर्ग सेंटीमीटर 400ක් පවතින නිසා Q ප්‍රදේශයේ वर्ग सेंटीमीटर 400ක් පවතින නිසා Q ප්‍රදේශයේ හටගන්නා බලය F නම් Q ප්‍රදේශයේ හටගන්නා බලය F නම් F සමාන වෙනවා 1 නිව්ටන් ගුණ කිරීම 400යි උත්තරේ නිව්ටන් 400යි නිව්ටන් 400යි එහෙනම් Q පැත්තේ නිව්ටන් 400ක බලයක් ඔය විදිහට හට ගන්නවා හරි එහෙනම් අපිට තියෙනවා ප්‍රශ්නයක් විසඳන්න අපි මේ ප්‍රශ්න විසඳමු හරි එහෙනම් ලියන්න මෙහෙම වාහන එසවීම සඳහා යොදා ගන්නා ද්‍රව පීඩක යන්ත්‍රයක වර්ගඵලය පිළිවෙලින් वर्ग सेंटीमीटर 20ක් හා
වර්ග සෙන්ටිමීටර් 500ක් වේ. වර්ග සෙන්ටිමීටර් 20ක් හා වර්ග සෙන්ටිමීටර් 500ක් වේ. කුඩා පිස්ටනය මත යොදන බලය නිව්ටන් 100ක් නම්. කුඩා පිස්ටනය මත යොදන බලය නිව්ටන් 100ක් නම්. හරි. එහෙනම් දැන් ඔබ ප්‍රශ්න ටික ලියා ගන්න. රෝම ඉලක්කම් 1 ඉහත දත්ත රූප සටහනකින් ඉහත දත්ත යොදා රූප සටහනක් අඳින්න. ඉහත දත්ත යොදා රූප සටහනක් අඳින්න. විභාගයේදී එහෙමයි වෙන්නේ. රූප සටහන දෙනවා අපි දත්ත ලකුණු කරන්න ඕන. ඉහත දත්ත යොදා රූප සටහන අඳින්න. ඊළඟ රෝම ඉලක්කම් 2 කුඩා පිස්ටනය මත ඇතිවන පීඩනය ගණනය කරන්න. කුඩා පිස්ටනය මත ඇතිවන පීඩනය ගණනය කරන්න. ඊළඟට දෙවෙනි කොටස වර්ග සෙන්ටිමීටරයකින් කොපමණ බලයක් වර්ග සෙන්ටිමීටරයක් මත කොපමණ බලයක් හටගනීද? වර්ග සෙන්ටිමීටරයක් මත කොපමණ බලයක් හටගනීද? විශාල පිස්ටනය මත හටගන්නා බලය කොපමණද? විශාල පිස්ටනය මත හටගන්නා බලය කොපමණද? හරි. එහෙනම් කොහොමද දත්ත නිරූපණය කරන්නේ? මේක අපිට පේනවා වර්ගඵලය අඩුයි, මෙතන වර්ගඵලය වැඩි. එහෙනම් මේ ප්‍රදේශය අපිට ලියන්න පුළුවන් 20යි සෙන්ටිමීටර් වර්ග. අනිත් පැත්තේ 500යි වර්ග සෙන්ටිමීටර් A. ඊට පස්සේ කුඩා පිස්ටනය මේ පැත්තේ තියෙන හින්දා මේ පැත්තේ යොදන බලය පිළිබඳව අපිට තියෙනවා අදහසක් නිව්ටන් 100යි. ඊට පස්සේ අපෙන් අහනවා අවසානට දත්ත 3යි තියෙන්නේ. දත්ත 3ම ලකුණු කරලා අවසානයේදී අපෙන් අහනවා මුලින්ම අහනවා කුඩා පිස්ටනය මත ඇතිවන බලය. පළවෙනි කොටසෙන් අහනවා කුඩා පිස්ටනය මත ඇතිවන බලය, ඒ කියන්නේ පීඩනය. දෙවෙනි කොටසෙන් අහනවා වර්ග සෙන්ටිමීටරයකින් කොච්චර බලයක් හට ගන්නවද කියලා. ඊළඟට අපෙන් අහනවා මේ පැත්තේ F අහනවා. එහෙනම් මේ F කීයද කියලා අපිට ගණනය කරන්න වෙනවා. ඔන්න ඔය කොටස් තුන තමයි අපිට තියෙන්නේ. හරි. එහෙනම් මම මේ ගැටලුවත් විසඳනවා. ඊට පස්සේ ඊළඟ ගැටලුව ඔබ තනියම විසඳන්න ඕන. හරිද? එහෙනම් ඊළඟ ගැටලුව ඔබට විසඳන්න පුළුවන්. දැන් මම මේ ගැටලුව විසඳගෙන යනවා. හරි. එහෙනම් දැන් බලන්න. කලින් කියපු දේවල් ටිකම තමයි මෙතෙන්දි ඔබ භාවිතා කරන්නේ. ඔබ මේවා හොඳට හිතට ගන්න. හිතට ගත්තට පස්සේ තේරුම් ගන්න ලේසි. අපේ මුලින්ම අහන්නේ කුඩා පිස්ටනය මත ඇතිවන බලය එහෙනම් අපි හිතමු පීඩනය P නම් P සමානයි F බෙදීම A. එහෙනම් F කියලා කියන්නේ කුඩා පිස්ටනය මත ඇතිවන බලය නිව්ටන් 100යි. ඊළඟට A කියන්නේ වර්ගඵලය අපිට ගණනය කරන්න පුළුවන් 20යි වර්ග සෙන්ටිමීටර්. ඔබට පේනවා 20යි 100යි සුළු කරන්න තියෙන්නේ. අපි සුළු කරමු. සුළු කරාට පස්සේ උත්තරේ ගන්න පුළුවන් 5යි නිව්ටන් වර්ග සෙන්ටිමීටර්. හැබැයි මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා.
මේ පීඩනය ගණනය කරලා තියෙන්නේ වර්ග සෙන්ටිමීටර් වලින් SI ඒකක වලින් අපි පීඩනය ප්‍රකාශ කළොත් वर्ग सेंटीमीटर वर्ग मीटर කරන්න ඕන. අපි ඒ පියවරටත් යමු. එහෙනම් CI නිව්ටන් විදින 20යි वर्ग सेंटीमीटर ගුණ කිරීම 10 ඍණ 4යි. හරිනේ? 10 ඍණ 4න් ගුණ කරනවා 10 ඍණ 4න් ගුණ කරාට පස්සේ वर्ग सेंटीमीटर वर्ग मीटर වෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ දැන් සුළු කරාට පස්සේ 5යි. ඊට පස්සේ මේ තියෙන ඍණ උඩට දෙනකොට ධන වෙනවා. එහෙනම් අපිට පැස්කල් වලින් උත්තරේ දෙන්න පුළුවන්. පැස්කල් වලින් උත්තරේ දුන්නොත් 5යි නිව්ටන් වර්ග මීටරයට 10 ඍණ 4 10 ධන 4ක් වෙනවා. මෙහෙම අපි ලියන්නේ නැහැ. ඒකක ටික පිටිපස්සට දාලා තමයි ලියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 10 4යි මේව දර්ශක නීති न्यूटन वर्ग मीटर हरिද वर्ग मीटर वर्ग सेंटीमीटर මේ විදිහට අපි උත්තරේ දෙන්න ඕන මේක තමයි අන්තර්ජාතිකව පිළිගන්න ආකාරය හරිද දැන් මේ ගැටලුවට අදාළව නම් මෙතනින් එහෙම වුණාර කමක් නැහැ නමුත් ඔබ මේ පියවරට යන්න බලන්න 10 ඍණ 4ෙන් වැඩි කරේ මෙතන තියෙන සෙන්ටිමීටර් මෙතන තියෙන वर्ग मीटर කරන්න හරි එහෙනම් ওই විදිහට අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න පුළුවන් ඊළඟට අපෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක් දෙවෙනි කොටසෙන් අහනවා වර්ග සෙන්ටිමීටරයකින් කොච්චර බලයක් නිරූපණය කරනවද කියලා. එහෙනම් ඔබට පේනවා 5යි මෙහෙමයි තියෙන්නේ වර්ග සෙන්ටිමීටරයකින් නිව්ටන් 5යි නිරූපණය කරන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් වර්ග සෙන්ටිමීටරයකින් නිව්ටන් 5ක් නිරූපණය කරනවා. මේකෙන් අපිට දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා අවසානට මෙන්න මේ පැත්තේ තියෙන බලය මේ පැත්තේ කොච්චර බලයක් හට ගන්නවද කියලා අපිට පේනවා වර්ග සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 5යි එහෙනම් මේ පැත්තේ වර්ගඵලය ගොඩක් වැඩි මේ පැත්තේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 500ක් නිසා එහෙනම් අපිට කියන්න පුළුවන් මේ පැත්තේ හට ගන්න බලය එහෙනම් F සමාන වෙනවා 1කින් 5යි එහෙනම් 500කින් 2500යි නිව්ටන්. හරිනේ? එහෙනම් හට ගන්න බලය නිව්ටන් 2500යි. ඔබ ඒක තේරුම් ගන්න 1කින් 1 සෙන්ටිමීටරකින් 5යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර් 2කින් 10යි. වර්ග සෙන්ටිමීටර් 500කින් එහෙනම් ඒ වගේ 5 ගුණයක් ඒ කියන්නේ නිව්ටන් 2500යි. එහෙනම් මේ ගැටලුවත් ඔබ විසඳන්න මේක නම් ඔබ විසඳන්න ඕන. ලියන්න මෙහෙම වාහන ඔසවන ද්‍රව පීඩනයක ඒ කියන්නේ මේ ඔබ ඇඳලා තියෙන මේ වගේ උපකරණයක වර්ග සෙන්ටිමීටර් 25 වර්ග සෙන්ටිමීටර් 25 හා वर्ग सेंटीमीटर 1000ක් වන පිස්ටන දෙකක් පවතී. वर्ग सेंटीमीटर 25 හා वर्ग सेंटीमीटर 1000 වන පිස්ටන් දෙකක් පවතී. මිනිසෙක් නිව්ටන් 100ක් බලයක් යෙදූ විට මිනිසෙක් නිව්ටන් 100ක බලයක් යෙදූ විට මිනිසෙක් නිව්ටන් 100ක බලයක් යෙදූ විට වාහන තබන පිස්ටනය මත හටගන්නා බලය කොපමණද? හටගන්නා බලය කොපමණද? හරි. එහෙනම් ද්‍රව පීඩනයට අදාළව තව ඔබට ඉගෙන ගන්න තියෙනවා ද්‍රව පීඩනය සඳහා උදාහරණ ටිකක්. රථ වාහනවල තිරිංග පද්ධතිය
රථවාහනේ තිරිංග පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සම්බන්ධව ග්‍රාව ජැක්කුව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒ සම්බන්ධව තමයි ඊළඟට ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. ඒ උදාහරණ ටික ගැන අපි ඊළඟ දිනේදී අපි ඉගෙන ගමු. ඊළඟ කොටසදී අපි ඉගෙන ගමු. අද ද්‍රව පීඩනට අදාළව සම්පූර්ණ කොටස මෙතනින් මම කතා කරලා අවසන් කරනවා. ඔබට දීලා තියෙන ගැටලු ටික ඔබ විසඳන්න ඕන. අභ්‍යාස පොතේ දීලා තියෙන ඒ අභ්‍යාසය ඔබ කරන්න ඕන. කළා ඒ සියලුම කොටස් සම්පූර්ණ කරන්න. ඊළඟට ඔබට තියෙන වායු පීඩනය, පීඩනයේ අවසාන කොටස වායු පීඩනය, ඊට පස්සේ තෙරපුම කියන ඉපිලීම තෙරපුම, ඒ කොටස ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ කොටසත් අපි ඊට පස්සේ අපි කතා කරමු. අර දුරකථන මාර්ගයේ ඇතිවෙච්ච සංනිවේදනයේ ඇතිවෙච්ච ප්‍රබල දුර්වලතා නිසා තමයි මේ ක්‍රමය මම භාවිතා කරන්නේ. YouTube මාර්ගය මම මේ භාවිතා කරන්නේ. කලින් අපිට පන්ති කිරීමේදී විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් මෙතනින් පස්සේ මෙතනින් පන්ති අවසන් කරනවා. ඔබට දීලා තියෙන ඒ අභ්‍යාස කොටස සම්පූර්ණයෙන්ම ඔබ අවසන් කරන්න ඕන. හරිනේ? ඊළඟට වායු පීඩනය පිළිබඳව අපි ඊළඟ කොටසදී ඉගෙන ගමු.